සොඳුරු හුදකලාවේ සිත් ඇල වූ අමත බුදුවදනින් සැනසී රහත් මුනිවරුන් දායාද කිරීමට තරම් සමත් වූ සදහම් සුගන්ධ සපිරි කුටියේ ගෝසිංග වන අරණ. තාලපුට රාතන් වහන්සේගේ තේර ගාථා. තාලපුට කියන්නේ තාලම්පට ගහන කෙනෙක්. නාට්‍යකාරී. ඉතින් මෙයාට මුණ ගැහෙනවා බුදුරජාණන් වහන්සේ. මුණ ගැහුණට පස්සේ ධර්මයේ ගැන හරි ප්‍රසාදයක් අට ගන්නවා. පැවිදි වෙන්න ඉස්සෙල්ලා බොහෝ සිතුවිලි හිතනවා. බලන්න මේ හිතම නේද අපිට තිබුණේ. ඔන්න බලන්න පැවිදි වෙන්න ඉස්සෙල්ලා ඒ තරුණයා තාලපුට තරුණයා හිතපු සිතුවිලි. මම මේ කල්පනා කරන්නේ දියැලි ගලට වනාන්තරයකට ගිහින් හුදකලාවෙම තණ්හාවක් නැති සිතින් කල් ගෙවන්නේ කවදාද කියලා. ඇත්තෙම මං කවදාද මේ සියලු භවයන් අනිත්‍ය වශයෙන් විදර්ශනා කරන්නේ? මං කවදාද මගේ මේ අදහස් ඉෂ්ට කරගන්නේ? ඉරිච්ච සිවුරක් පොරවගෙන ඉන්න මුනිවරයෙක් වෙලා පැවිදි වෙන්න ඉස්සෙල්ලම කල්පනා කළා පාංශු කුල වස්ත්‍රයෙන් වාසය කරනවා. සිවුරටවත් ඇලෙන්නේ නැහැ කියලා. ඒ නිසා කියනවා ඉරිච්ච සිවුරක් පොරවගෙන ඉන්න මුනිවරයෙක් වෙලා මාත් කසාවතක් පොරවගන්නේ කවදාද? මමත්වයක් තණ්හාවක් නැති සිතින් කල් ගෙවන්නේ කවදාද? රාග ద్వේෂ මෝහ සිතින් ඉවත් කරලා මහ වනාන්තරේ සැනසෙල්ලේ කල් ගෙවන්නේ කවදාද? මේක අනිත්‍ය ශරීරයක්. නොයෙක් ලෙඩ හැදිලා වේදනාව විඳිනවා. ජරා මරණ වලින් පීඩා විඳින කැදල්ලක් වගේ. ඉතින් මාත් මේ ශරීරය විදර්ශනා කරලා කිසි බයක් නැතිව තනිවම මහ වනාන්තරේ කල් ගෙවන්නේ කවදාද? ඒක කල් ගෙවන්න කල්පනා කරේ කොහෙද? මහ වනයේ. මේ තණ්හාව කියන්නේ බිය උපදවන දෙයක්. තණ්හාව යම් තැනක තිබ්බොත් බිය හට ගන්නවාම. ඒකට හේතුව මොකද්ද? තණ්හාව ඇති වෙච්ච දේ අනිත්‍ය එකක්. නැති වෙලා යන එකක්. විනාශ වෙන එකක්. දුක් ලබා දෙන දෙයක්. වැල් පොටක් වගේ එතිලා තියෙනවා. දැන් ගහකට වැල් පොටක් එතුනට පස්සේ ඒ ගහට පහසුවෙන් වැඩෙන්න බෑ. ඒ ගහට පහසුවෙන් වැඩෙන්න බෑ. ඉතින් මාත් ප්‍රඥාවෙන් හදපු තියුණු කඩුවක් අරගෙන ඒ වැල් පොට කෑලි කෑලි වලට කපලා දාන්නේ කවදාද? දැන් අර නිමිත්ත ගන්නවා. ගහක් හිර වෙලා තිනකොට වැල් පොට කපලනවා වගේ. මම මේ තණ්හාව නැති කරලා විනාශ කරලා දාන්නේ කවදාද? වීර්ය නිමිත්ත ගන්නවා. මගේ මේ අදහස මං ඉෂ්ට කරගන්නේ කවදාද? සමත විදර්ශනා නමින් සිංහාසනයක් තියෙනවා. ඒකට භික්ෂුවට තියෙන සිංහාසනේ මොකද්ද? සමතයයි විදර්ශනාවයි. ඒකෙන් තමයි භික්ෂු ශ්‍රේෂ්ඨත්වයටපත් වෙන්නේ. රජතුමා සිංහාසනේ ඉඳගත්තාම ශ්‍රේෂ්ඨත්වයටපත් වෙනවා වගේ භික්ෂුව ශ්‍රේෂ්ඨත්වයටපත් වෙන්නේ මොකෙන්ද? විජිනිපතින්නේ වටාපතින්නේ මොකෙන්ද? සමත විදර්ශනාවෙන්. සමතෙන් විදර්ශනාවෙන්. රහතුන්ගේ උග්‍ර තේජස් ඇති ප්‍රඥාවෙන් හදපු ආයුධ තියෙනවා. නිකලස් වෙන්න ඒ උතුමන් පාවිච්චි කළේ ප්‍රඥාව. ප්‍රඥාව ලබන්න උන්වහන්සේලා එක එක නිමිති ගත්තා. අන්න ඒක තමයි ආයුධය. කෙලස් ලියලන ප්‍රඥා ආයුධය යන්නේ ඒක. උග්‍ර තේජස් ඇති ප්‍රඥාවෙන් හදපු ආයුධ තියෙන ඒ තේජස සියලු මද මාන කෙලස් කපලා දානවා. හට ගන්න නැති වෙන්නේ. එච්චර තේජාන්විතයි. දැන් සමහර කඩු තියෙනවා, සමහර ආයුධ තියෙනවා, කැපෙන ඒවාත් තියෙනවා, නැකැපෙන ඒවාත් තියෙනවා. හැබැයි මේකේ තේජසට සියල්ල සිඳෙනවා. සසරම සිඳෙනවා. ඉතින් මමත් ඒ සිංහාසනේ වාඩි වෙලා
මොකද්ද සිංහාසනය? සමතේ විදර්ශනාව නෙමෙයි සිංහාසනේ වාඩි වෙලා. ඒ ආයුධ දරාගෙන මොනවාද ආයුධ? අර ප්‍රඥාව තමයි ආයුධ. ප්‍රඥාවෙන් ගත්තු නිමිති ආයුධ. මේ මාර සේනාවට දරුණු විදිහට පහර දෙන්නේ කවද්ද? දැන් කෙලෙස් නැමැති මාරය නොයෙකුත් කෙලෙස් කැරකි එද්දී මාරයා මේ කෙලෙස් තුලින් බැස ගන්න හදද්දී මේ මාර සේනාවට දරුණු විදියට පහර දෙන්නේ කවදාද? ඒක ආයෙ එන්නේ නැති වෙන්නේ. දුවලා එයාලා ළඟට ලම් වෙන්නේ නැති වෙන්න කොහොමද මම මේක කරගන්නේ? මේ යුද්ධය දිනන්නේ කවද්ද? මගේ මේ අදහස මම ඉෂ්ට කරගන්නේ කවදාද? මං හරි ආසයි සත්පුරුෂ ආශ්‍රයයට. ධර්මයේ ගරු කරන සත්‍ය අවබෝධ කළ අකම්පිත සිත් ඇති ඉඳුරන් ජයගත්තු ඒ සත්පුරුෂ උතුමන් සමග මාත් එකතු වෙලා හැසිරෙන්නේ කවදාද? දැන් පැවිදි වෙන්න ඉස්සෙල්ලා කල්පනා කරනවා කොයි ආශ්‍රයටද කැමති? සත්පුරුෂ ආශ්‍රයට. සත්පුරුෂ ආශ්‍රයට. ධර්මයට ගරු කරනවා. උන්වහන්සේලා ජීවිතයේ ගියත් ධර්මයට ගරු කරනවා. සත්පුරුෂ අඳුර ගන්න තියෙන විදිය. ධර්මයට ජීවිතයේ ගියත් ගරු කරන එක ගරු කරනවාමයි බුද්ධ වචනයට. සත්‍ය අවබෝධ කරලා තියෙන්නේ. උන්වහන්සේලා සත්‍ය අවබෝධ කරලා හැබැයි අකම්පිත සිතක් තියෙනවා. උන්වහන්සේලාට අකම්පිත සිතක් තියෙනවා. ඉඳුරන් ජයගෙන ඉන්නේ. උන්වහන්සේලා කලබන්න අමාරුයි. ඒ සත්පුරුෂ උතුමන් සමග මාත් එකතු වෙලා හැසිරෙන්නේ කවද්ද? කවද්ද මම රහතුන් සමග එකතු වෙලා හැසිරෙන්නේ? සත්පුරුෂයන් අතර අග්‍රම සත්පුරුෂෝ රහතන් වහන්සේලා. ඒ අතර සත්පුරුෂ රාජයන් වහන්සේ කවුද? අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ. මං හරි ආසයි නිවන් අවබෝධ කරගන්නට. මං හරි ආසයි නිවන් අවබෝධ කරගන්නට. ඉතින් මා කම්මැලි නැතිව ඕන නිවන් අවබෝධ කරගන්න තියෙන විදිහ කොහොමද? කම්මැලි වෙන්න හොඳ නැහැ. සාපිපාසා නැතිව. සාපිපාසා ඒ කියන්නේ බඩගිනි ගණන් ගන්නෑ. තිබහ ගණන් ගන්නෑ. අවසලම් පීඩා නැතිව. අවුව තියෙනවා, සුනක තියෙනවා. හැබැයි ඒක පීඩාවක් කරගන්නේ නැහැ. මෙසි මදුරු සර්පයන්ගේ පීඩා නැතිව. සර්පය බඩ ගන්නවා. මෙස්සෝ කැරකිනවා. මදුරුව විදිනවා. පීඩාවක් කොටගන්නේ. කන්දේ ගුහාවක නවතින්න යන්නේ කවුදාද? කන්දේ ගුහාවේ නවතින්න යන්නේ කවදාද? දැන් හරි ආසයි තනි වෙන්න. හුදකලාවේ වාසය කරන්න. නීරව්ව කන්දට යන්න හරි ආසයි. මගේ අදහස මං ඉෂ්ට කරගන්නේ කවදාද? එතකොට බලන්න අර පීඩාවන් ඉවසන්නේ කොයි වගේද? යුද්ධයකට පැමුණු හස්ති රාජයෙක් වගේ. හස්ති රාජයා ඊතලයක් වදිනකොට කෑ ගහගෙන හරියට බෙර දුවන් හිටියොත් යුද්ධ කරන්න පුළුවන්ද? වේලාසනින් මැරෙනවා. ඊතල ගණන් ගන්නෑ. එයාගේ අරමුණ කරා පවුරු උපදනවා සිඳගනින්න. සිඳමින් යනවා. ආන්ගේ නිමිත්ත ගන්න කියනවා. මං දැන් හස්තියෙක් යුද්ධයකට පැමුණා වගේ ඉන්නේ. මදුරුව කොච්චර විද්දත් සැලෙන්නේ නැහැ. මදුරුවන්ට මං හිත යොමු කළොත් මොකද වෙන්නේ? මට මේ යුද්ධය ජය ගන්න බෑ. මදුරුවෙකුට පුළුවන්ද? මදුරුවෙකුට පුළුවන් නම් එයාගේ හිත වෙනස් කරලා දාන්න. ඇත්තටම එයා දුර්වලයි. ඇත්තටම එයා දුර්වලයි. මදුරුවෙකුට බැරි නම් එයාගේ හිත වෙනස් කරන්න. ධර්ම මාර්ගයක් වනසන්න මදුරුවෙකුට බෑ කියන්නේ. මදුරුවෙකුට පුළුවන් වුණොත් පුළුවන් කියන්නේ කොච්චර දුර්වලයිද? එහෙම වෙන්න බැරිද? වෙන්න පුළුවන්. ඒක ශ්‍රේෂ්ඨ පුරුෂයාට මදුරුවෙකුට බෑ ශ්‍රේෂ්ඨ පුරුෂයා හලවන්න. මහා ඉසිවර බුදු සමිඳුන් විසුණුයි මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගත්තේ. බුදුරජාණන් වහන්සේ තමයි චතුරාර්ය සත්‍ය ධර්මයේ
අවබෝධ කරගත්තේ. ඉතින් අවබෝධ කරගන්න දුෂ්කර. ඒක ලේසි නෑ. හිතුවට මේක අහනකොට ලේසි වගේ ඒක ලේසි නෑ. ඒ චතුරාර්ය සත්‍ය ධර්මයේ හොඳට සිහිය පිහිටුවගෙන අවබෝධ කරගන්න තියෙන්නේ කොහොමද? හොඳට සිහිය පිහිටව ගන්න ඕනේ. සමාධිය ඇති කරගෙන ඒ වගේම හිත එකඟ කරගන්න ඕනේ. ප්‍රඥාව දියුණු කරගෙන මාත් අවබෝධ කරගන්නේ කවදාද? ලස්සන වැඩපිළිවෙල කියන. බලන්න එක වචනයක් ගන්න. ලස්සන වැඩපිළිවෙලක් කියනවද නැද්ද? නිවන් මඟ පැහැදිලි කරනවා. එක ඡේදයක සම්පූර්ණ නිවන් මඟ තියෙනවා. අවබෝධ කරගන්නේ කවදාද? මගේ මේ අදහස ඉෂ්ට කරගන්නේ කවදාද? කොහොමද? සිහිය පිහිටුවගෙන, සමාධිය ඇති කරගෙන, ප්‍රඥාව දියුණු කරගෙන. එහෙනම් සිහිය හොඳට පිහිටුව ගන්න ඕනේ. සතර සතිපට්ඨාන. ඒ තුලින් සමාධිය ඇති කර ගන්න ඕනේ. විදර්ශනා කර ප්‍රඥාව දියුණු කර ගන්න ඕනේ, වඩන්න ඕනේ. එතකොට අරහත්ත්වයටපත් වෙනවා කියන එක සිද්ධ වෙනවා. සමාධියක් ඇති කර ගන්න මං හරි කැමතියි. සාමාන්‍ය ධර්මයට පැමුණුනාට පස්සේ, ධර්මය ඇහුවට පස්සේ එයා ඉස්සෙල්ලාම ආස කරන්නේ මොකටද? සමාධියකට. දැන් මෙයා හිමතුල්ලගේ මං ඇහුවොත් සමාධියකට ආස නැති කවුරු හරි ඉන්නවද කියලා ඇහුවොත්, එහෙම කෙනෙක් ඉන්නවා කියලා කිව්වොත් එන මොකක් හරි විකෘතියක් වෙන්න ඕනේ. ඇයි? හැමෝම සමාධියකට ආසයිද නැද්ද? අසමාහිත බවින් එන පීඩාව නිසාම සමාධියකට හැමෝම ආසයි කැමතියි. ඉතින් මේ සමාහිත සිතින් මේ අප්‍රමාණ රූප, ශබ්ද, ගන්ධ, රස, පහස අරමුණු ඔක්කොම මේ අප්‍රමාණව තියෙන රූප, ශබ්ද, ගන්ධ, රස, පහස අරමුණු ඔක්කොම කොහොමද දකින්නේ? ඇවුලුණු ගින්නක් වගේ. ප්‍රඥාවෙන් දකින්නේ කවදාද? සාමාන්‍ය දකින්නේ ඇවුලුණු ගින්නක් විදියටද? සුන්දර විදියටද? සුන්දර විදියට බලන්න පුරුදු වෙලා ඉන්නේ. ඒ සුන්දර විදියට පේන දේ ඇත්තටම ඇවුලුණු ගින්න. ඇවුලුණු ගින්නක් වගේ මං කවද්ද මේක දකින්නේ? මගේ මේ අදහස මං ඉෂ්ට කරගන්නේ කවදාද? ඇවුලුණු ගින්නක් විදියට දැක්කනම් ඒ ආයදාට දිනුවා. ඒ අදහස මං ඉෂ්ට කරගන්නේ කවදාද? නපුරු වචන අහන්න ලැබුණොත් ඒ ගැන දුකක් නැතිව මං ඉන්නේ කවදාද? අපිට ලෝකේ නපුරු වචන අහන්න ලැබෙනවා. මේ ලෝකේ හොඳ වචන විතරක් අහපු කවුරුත් නැහැ. එහෙනම් නපුරු වචන ඇහෙන්න ලැබෙනවද නැද්ද යාට? අහන්න ලැබෙනවා. එහෙනම් ඒ ගැන දුකක් නැතිව ඉන්නේ කවද්ද? මොන වචනේ කිව්වත් මගේ හිත වෙනස් කරගන්නේ නැහැ කියලා ඉන්න පුළුවන් නම් යමෙකුට අනේ ශ්‍රේෂ්ඨයි. මට ප්‍රශංසා කරද්දී ප්‍රශංසාවෙන් උදන් නොවි ඉන්නේ කවදාද? ඒතර ලෝකේ කවුරුවත් නැහැ නපුරු වචන විතරක්ම අහපු අය. නම් ප්‍රශංසාත් ලැබෙනවා. හැබැයි ප්‍රශංසාව ලැබෙනකොට උදම් වෙනවා බොහෝ අය. මං උදන් නොවි ඉන්නේ කවදාද? මගේ මේ අදහස මං ඉෂ්ට කරගන්නේ කවදාද? මන් තුලත් මගින් බාහිරත් මේ පංච උපාදානස්කන්ධ ඔක්කොම ලී කැබලි විදිහට පංච උපාදානස්කන්ධ බලන්නේ කොයි විදිහටද? රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන ඒ පංච උපාදානස්කන්ධය ලී කැබලි දිහා බලනවා වගේ. ඒ දිහා බලන්නේ කොහොමද? දැන් ලී කැබලි වලට ඊළඟට තනකොළ විදිහට තනකොළ වලට ලී කැලි වලට රාගය හට ගන්නවද? නැහැ. ද්වේෂය හට ගන්නවද? නැහැ. අදුක්කම සුඛය නැත්නම් උපේක්ෂාව පිහිටනවා. ආන්ගේ උපේක්ෂාවෙන් මුළු ලෝකය දිහා උපේක්ෂාවෙන් බලන්නේ කොහොමද? හැමතැනම පංච උපාදානස්කන්ධය තියෙන්නේ. ඒ සියලු පංච උපාදානස්කන්ධය දිහා මම උපේක්ෂාවෙන් බලන ජීවිතය ඇති කරගන්නේ කොහොමද? චක්කුණා රහතන් වහන්සේ කොහොමද? චක්කුණා රූපං දිස්වා. එයින් රූප දැකලා නේව සුමනෝ හෝති. අමුතු සතුටක් උපදවන්නේ නැහැ. නේව දුම්මනෝ. අමුතු දුකකුත් නැහැ. උපේක්ඛා සති පාරිසුද්ධින් පතිට්ඨා. පිරිසුදු උපේක්ෂාවක සිත පීඨයි. කණින් සද්ධාලත් එහෙම. ආයතන හයම ගනුදෙනුව එහෙම. අන්න ඒ වගේ වෙන්නේ මං කවදාද? වැස්ස කාලෙට මහ වනාන්තරේ
රහතුන් වැඩි මගේ. රහතන් වහන්සේලා ගියපු මාර්ගයේ වැස්ස කාලෙට මාත් සිවුරු දරාගෙන යනකොට බලන්න කොච්චර අහිංසකද කියලා. ඒ වැස්සේ තෙමි තෙමි මං යන්නේ කවද්ද? රහතන් වහන්සේලා වැඩි මාර්ගයේ තෙමි තෙමි යනකොට සිවුරු ඔසවගෙන දුවගෙන යනවද දඩ දඩ ගාලා? වැස්සට දුවන්න හොඳ නැති පුද්ගලයෝ ඉන්නවා ලෝකේ. දිව්වොත් එයාලගේ පුද්ගලිකත්වයේ ඒ ස්වභාවය පිරිනනවා. වැස්සා කියලා රජතුමා දුවන්න හොඳ නැහැ. රජෙක් වැස්ස වහිනකොට දිව්වොත් ඒ රජාගේ තේජස එතනම ඉවරයි. වැස්සා කියලා මලවර වෙච්ච ගෑනු ළමෙක් දුවන්න හොඳ නැහැ. මලවර වෙච්ච ගෑනු ළමෙක් දිව්වොත් ඒ ගෑනු ළමයාගේ තියෙන ස්ත්‍රී අංගනාභාවයේ නැත්තම් වටිනාකම ඉවරයි. අර රජතුමාගේ වටිනාකම ඉවර වෙනවා වගේ අරකට ඉවරයි. ඒ වගේම තමයි වැස්ස වහිනකොට ආජානී අශ්වයා ඇතා දුවන්න හොඳ නැහැ. වැස්ස හේතුවෙන් දුවන්න හොඳ නැහැ. ඒ වුණොත් ඒ ආජානීය භාවයේ ඉවරයි. ඒ වගේ තමයි වැස්සා කියලා භික්ෂුව දුවන්න හොඳ නැහැ. භික්ෂුවගේ වටිනාකම ඉවරයි. භික්ෂුවගේ වටිනාකම ඉවරයි. ආන්න බලන්න. ඒ නිසා වැස්ස කාලේ මහ වනාන්තරේ රහතුන් වැඩි මගේ මාත් සිවුරු දරාගෙන යනකොට යන්නේ දුවගෙන නෙමෙයි. ඒ වැස්සේ තෙමි තෙමි මං නිසල්මන් පීටි සීයෙන් යන්නේ කවදාද? අන්න බලාපොරොත්තු ඇති කරගන්න දේවල්. මහ වනාන්තරේ කඳු අතරේ ඉන්න මොනරු නාද කරනවා. එතකොට ඒ හඬට ඇහැරිලා යහනින් නැගිටලා නිවන් අරමුණු කරගෙන මම භාවනා කරන්නේ කවදාද? එතකොට කඳු අතරේ ඉන්න මොනරු, ගස්වල ඉන්න මොනරු කැලේ කීයටද නාද කරනු දෙපාන්දර? අහගෙන ඉන්න හිත. හතරට නාද කරනවා. 3:00 4:00 වෙද්දී මොනරු එක දිගට නාද කරන්න ගන්නවා. අන්නේ ඒ වෙලාවට යහනින් නැගිටලා නිවන් අරමුණු කරගෙන මම භාවනා කරන්නේ කවද? අරුණ නැගෙන්න ඉස්සලා නැගිටිනවා. නිවන් අරමුණු කරගෙන භාවනා කරනවා. අන්න එහෙම කරන්නේ මං කවද්ද? මගේ මේ අදහස මං ඉෂ්ට කරගන්නේ කවදාද? ගංගා, යමුනා, සරස්වතී වගේ මහා ගංගා තියෙනවා. ඊටා භයානක ප්‍රපාත තියෙනවා. ගොඩාක් භයානක ප්‍රපාත තියෙනවා. විශාල වැව් තියෙනවා. ඒවා පයින් ස්පර්ශ නොකොට මං 이르දි බලෙන් ඈතරවන්නේ කවදාද? මගේ මේ අදහස මං ඉෂ්ට කරගන්නේ කවදාද? බලන්න භික්ෂුවකගේ සාක්ෂාත් කිරීම නැත්නම් අභිඥා භික්ෂුවක් විදිහට අභිඥා සාක්ෂාත් කරන්නේ දැන් සාමාන්‍ය ඵල සූත්‍රය ඉගෙන ගන්නවානේ. ඒව කොහොමද මම ලබා ගන්නේ කියලා තමයි හිතන්නේ. ඒව කොහොමද මම ලබා ගන්නේ කියලා කල්පනා කරනවා. ඇත්‍රලෙන් මෙම් වෙච්චි හස්ති රාජෙක් වගේ මේ පංචකාම තුල තියෙන සුන්දර විදිහට පේන මේ සියලු අරමුණු වලට ඇති ආසාවෙන් මෙම් වෙලා මම භාවනා කරන්න කවදාද? දැන් තුන්පත්‍ර යන වගේද භාවනා කරන්නේ නැත්නම් දෙන්නා වගේද භාවනා කරන්නේ තනියමද? තනියම. නිතර තියෙන දැන් පිරිස අතර හිටියත් හුදකලා හිතින් ඉන්නේ. නිතරම තව කෙනෙක් දිහා බලන හිතින් ඇහෙන්නම් තියෙන්නේ. නිතර මේ පැත්තට ඔළුව හරවනවා නම් හුදකලා සිත නැහැ. හුදකලා සිත එතන නැහැ. එතන තියෙන්නේ බැඳුණු සිතක්. එතන තියෙන්නේ මොකද්ද? තව කෙනෙකුට බැඳුණු සිතක්. මාර්ගය වැඩෙන්නේ නැහැ කියන තරමට තමයි දැනගන්න තියෙන්නේ. ඒතර වෙනදා භාවනා කරපු භාවනා කිරීලට කරන්න බෑ. වෙනදා වෙච්ච නිහතමානීකම දරන්න බෑ. අන්නේ වගේ හුදකලා සිතක් තියෙනවනේ. එයාට වෙනදට වැඩි භාවනා කරන්න පුළුවන්. ඒක ගිහි කෙනෙකුටත් අදාළයි, පැවිදි කෙනෙකුටත් අදාළයි. එතකොට හුදකලා සිත තියෙනවා නම්
වෙනදට වැඩි සම්වරයක් පවත්වන්න පුළුවන්. හුදකලා සිත කියන පුදුම ප්‍රණීතියක්. හරීම ප්‍රණීතයි. ඒක කොහොමද කරන්නේ? ඇත්තරලෙන් වෙන් වෙච්ච හස්ති රාජයෙක් වගේ. හස්ති රාජයෙක්. ඇත්තරලෙන් හස්ති රාජයා වෙන් වුණාට පස්සේ රැළ ඇතැරලත් නැහැ. එකතු වෙලත් නැහැ. කින රැළේ ඉන්නවා යා. තනියතා කියන එක රැළ ඇතැරලම නැහැනේ. රැළ ආසන්න ඉන්නවා යා නිතර. තනියතා එනකොට આવොත් අනිවාර්යයෙන්ම ඇත්තරංචුවල් ඒ දවසේම පොඩි වෙලාවකින් ආයෙත් එනවා. ඒ කියන්නේ ආ ඉන්නේ ආසන්නේ. හැබැයි එකට එකතු වෙලක් නැහැ. ඒක හොඳට මතක තියාගන්න. ණයක් අරගෙන දුක් විඳින දිනෙන් දෙකට නිදාණයක් හම්බුණා වගේ හිතන්න බෑ. ණයක් අරගෙන දුක් විඳින ගොඩක් දුප්පත් මිනිස්සු. මහා ඉසිවැරි බුදු සමිඳුන්ගේ ශාසනය අවබෝධ කරගෙන ඉතිරි ගිය සතුටින් වාසය කරන්නේ කවද්ද? හිතන්න බලන්න සතුට. බුදුරජාණන් වහන්සේගේ මේ ධර්මය අවබෝධ කරගෙන කවද්ද මම පිරීලා ඉතිරි උන් හිතකින් වාසය කරන්නේ? ඔන්න දැන් පැවිදි වුණා. දැන් පැවිදි වුණාට පස්සේ වෙන දේ බලන්න. පැවිදි වුණාට පස්සේ වෙන දේ අපිටත් මේක වෙනවද කියලා දැන් ඔබ දිහා බලන්න කණ්ණාඩියේ හරව ගන්න. ඒ සිත අවුරුදු ගණනාවක් තිස්සේ පුලා බලා ඉඳලා නේද මේ ගිහි ගෙදර අතහැරි. අවුරුදු ගණනාවක් තිස්සේ පුලා බලාගෙන ඉඳලා නේද මේ ගිහි ගෙදර අතහැරි. නුඹ මට පැවිදි වෙන්න කොයිතරම් බල කෙරුවද? නුඹ මට පැවිදි වෙන්න කොච්චර බල කෙරුවද? ඔන්න මන් දැන් මහාන වුණා. ඒ සිත දැන් නුඹ භාවනා නොකරන්නේ ඇයි? හිතේ ගහනවා දැන් නුඹ භාවනා නොකරන්නේ ඇයි? අහන්න ප්‍රශ්නයක්. ඒ සිත නුඹ මගෙන් ඉල්ලා හිටියා නේද වනාන්තරයට යන්න කියලා. වනාන්තරයට ඒ කියන්නේ ආරණ්‍යකට යන්න කියලා. කඳු අතරේ කුරුල්ලෝ නාද කරද්දී දිය ඇලි ගලා බසිද්දී ගල් තලාවක් මත ඉඳගෙන භාවනා කරන්නට කීවා නේද? නුඹ ඒ ගැන ගොඩාක් ආසාවෙන් ඉන්නවා කියලා කිව්වා නේද? ඒ සිත නුඹගේ ඉල්ලීමට මං ගෙවල් දොරවල් අතහැරියා. නෑ හිත මිතුරන් අතහැරියා. කෙලිසෙල්ලන් අතහැරියා. හැම කාම ගුණයක්ම අතහැරියා. කාගේ ඉල්ලීමටද? අර හිතේ ඉල්ලීමට. ඔන්න දැන් මම මහාන වුණා. වනාන්තරයටත් ආවා. ඒත් නුඹ මොකද මාව නිවන් මඟ යොදවලා සතුරු නොකරන්නේ? දැන් හිත කැමති නෑ නිවන යන්න. හිත කැමති නෑ භාවනා කරන්න. හිත කියන්නේ වෙන වුණා දැන්. මොකද්ද කියන්නේ? ඒ සිත ඔය හිත වෙන කෙනෙකුගේ නෙවෙයි. දැන් ඔය තියෙන හිත වෙන කෙනෙක්ගේද? මගේ කියලායි සලකන්න තියෙන්නේ. මගේ කියලා තමයි සලකන්න තියෙන්නේ. ඕන්න මම දැන් කෙලෙස් යුද්ධයට ලෑස්ති වෙනවා. දැන් නම් භාවනා කරන්න ඕන කියලා ඉඳ ගන්නවා. දැන් නුඹ මොකද මේ වැළපෙන්නේ? මොකද වැළපීම? අද නම් මදුරුව වගේ මෙස්සොත් ඉන්නවා. අවුින්ද බෑ කළු වෙයිද දන්නේ. සක්මන් කරන්න අමාරුයි. කොන්දරි දෙනවා. සීතලක් වගේ. අසනීපයි. අම්මෝ දැන් නම් ආන්න වැළපීම. අද වැළඳුවා ටිකක් වැඩි වගේ. අද බඩගිනි වගේ. නිදිමතයි. ඕක තමයි වැළපීම කියන්නේ. හොඳට මතක තියාගන්න. ඔන්න මොකද දැන් නුඹ වැළපින්නේ? හිතින් අහන්න. නුඹ දැන් මොකද මේ වැළපින්නේ? මේක දැන් තනියම කිව්වනම් තේරුම් ගන්න පුළුවන්ද? තේරෙන්නේ. නුඹ දැන් මොකද මේ වැළපින්නේ? මේ හැම දෙයක්ම නැසී යන ස්වභාවයෙන් යුක්ත බව මම තේරුම් ගත්තා. දැන් මේ ශරීරය වෙනසෙනවද නැද්ද? අන්න. එන අර ඔක්කොටම විසඳුම මොකද්ද? දැන් කළු වෙනවා. අවු වෙන්න බෑ කියලා හිතුවොත් මේක වෙනසෙනවා. වැඩක් නැහැ. බඩගිනි කියලා හිතුවොත් මේක වෙනසෙනවා වැඩක් නැහැ. අනිත්‍යයි කියන එක හිතට දාගත්තා නම් මේක වෙනසෙනවද නැද්ද? වෙනසෙනවා කියන එක දාගත්තා නම් අර වැළපීමක් නැති වෙනවද නැද්ද? නැති වෙනවා.
මధుරෝ ඉන්නවා කියලා. මේකත් වෙනස් වෙනවා, වෙනසෙනවා. දුක ආපුවා. කියලා ඉන්නවා. අන්න බලන්න. විසඳුම කොතනද තියෙන්නේ? ධර්මයේමයි. ඒ නිසායි මං අමා නිවන සොයාගෙන අභිනිෂ්ක්‍රමණය කළේ. ওই වෙනසෙන නිසානේ මං අභිනිෂ්ක්‍රමණය කළේ. ඒ සිත නුඹ දන්නවාද? ඊතා යහපත් දී පවසන පුරුෂෝත්තම වූ මහා වෛද්‍යවරයා වූ පුරුෂ ධම්ම සාරතිය බුදු සමිඳුන් සිතගෙන වදාළ දේ. සිත කියන්නේ චපල දෙයක්. සිත කියන්නේ සැනකින් වෙනස් වෙන දෙයක්. වනාන්තරේ හැසිරෙන වඳුරෙක් වගේ. වනාන්තරේ හැසිරෙන වඳුරෙක් වගේ. රාගය අත් නොහල කෙනාට, රාගය දුරුනකොල කෙනාට හිත පාලනය කිරීම දුෂ්කරයි. එකක් අතහරින්නේ තව එකක් අල්ලගෙන. ඒක අතහරින්නේ තව එකක් අල්ලගෙන. හිතේ ස්වභාවය. වඳුරත් එහෙම එක අත්තක් අතහරින්නේ තව අත්තකට පයින් ගමන් ඉඳලා. එයා නැත්තම් මෙයා. මෙයා නැත්තම් එයා. හිත පාලනය කිරීම හරි දුෂ්කරයි රාගේ දුර්ලභ කරගන්න. පෘථග්ජන සත්‍යය ඉන්නේ අවිද්‍යාව තුල. මොකක් තුලද? අවිද්‍යාව තුල. ඒ කියන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්මයි කිය දැක නෙවෙයි. ඉතින් ඒ සත්‍යය මේ විසිතුරු මිහිරියු සිත් ඇද ගන්නව කාමයට මැලෙනවා. ඒ සත්‍යය දැන් පේන්නේ විසිතුරු විදිහට, මිහිරි විදිහට හිත ඇදිලා යනවා. ආන්ගේ කාමයට පෘථග්ජනය ඇලෙනවා. ආයමත් භවයේම සොය සොය යන ඒගොල්ලෝ දුකටමයි කැමති. එයාලා මොකටද කැමති? දුකට. දන්නේම නැතුව දුකට තමයි කැමති වෙලා තියෙන්නේ. සැප කියලා හොයලා තියෙන දුක. ඒගොල්ලෝ යහපතින් වළක්වලා නිරේ දක්වා මැදගෙන යන්නේ මේ සිත විසිනුයි. සිත උඹ තමයි මේ වැඩේ කරන්නේ. නිරේ දක්වා මැදගෙන යන්නේ මේ සිත විසිනුයි. මහ වනාන්තරේ මොනරු කෝවුලු නාද කරනවා. ව්‍යාග්‍රයෝ වන සතුන් ඉදිරියට මුණ ගැහෙනවා. දැන් මොනරු කෝවුලු නාද කරන සද්දය ඇහෙනවා. හැබැයි ව්‍යාග්‍රයෝ වන සතුන් වලස්සු ආදී ඉදිරියට මුණ ගැහෙනවා. අලිත් මුණ ගැහෙනවා. ජීවිතය ගැන ඇති බලාපොරොත්තු අත්හරින්න වෙනවා. දැන් ගමනක් යන්න ඕනේ කොහොමද? ආයෙන්න ලැබෙයිද දන්නේ. නිතරම හිතන්න. මට මේ දැන් කුටියට යද්දී ආයෙ කුටියෙන් එළියට එන්න ලැබෙයිද දන්නේ. මේ පාරේ යද්දී ආයෙ මේ පාරේ ආපහු එන්න ලැබෙයිද? දන්නේ. ජීවිතය ගැන බලාපොරොත්තු අත්හරින්න. අතහැරලා ජීවත් වෙන්න. මේ උතුම් අවස්ථාව අහිමි කරගන්න එපා. ඒ නිසා හැබැයි එදා මැරුණ ඒ වෙලාව දැන් අතහැරලා ඉන්නේ. මැරෙන්න පුළුවන් කියලා හිතේ තියන් ඉන්නේ. හැබැයි මැරුණොත් මේ අවස්ථාව අහිමි වෙනවද නැද්ද? අහිමි වෙනවා. ආන්ගේ අවස්ථාව අහිමි කරගන්න එපා. ඒ සිත ඉස්සරම මේ මහාන ජීවිතේ යොමු කළේ නුඹ නොවේද? ඔබම තමයි යොමු කළේ. දැන් භාවනා කරන්න ඕනේ. හිතට ආවාද කරනවා. හිත දැන් ඔබ භාවනා කරන්න ඕනේ. ශ්‍රද්ධාදී ඉන්ද්‍රිය ධර්මයන් දියුණු කරගන්න ඕනේ. ශ්‍රද්ධාදී ඉන්ද්‍රිය ධර්මයන් දියුණු කරගන්න ඕනේ. බල ධර්මයන් දියුණු කරගන්න ඕනේ. බොජ්ජංග ධර්මයන් සමාධි භාවනා දියුණු කරගන්න ඕනේ. ත්‍රිවිද්‍යාව මේ බුදු සසුනේදීම ලබා ගන්න ඕනේ කියලා ඉස්සර මා මේ මහාන ජීවිතයට යොමු කළේ. ඒ සිත නුඹ නොවේද? උඹම නේද මාව යොමු කළේ? අමා නිවන් මගේ පුහුණු වෙන්න ඕනේ. හැම දුක් නැති කරන හැම කෙලෙස් සෝද හරින නිවන කරා පමුණුවන ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩන්න කියලා ඒ සිත ඉස්සර මාව මේ මහාන ජීවිතයට යොමු කළේ නුඹ නොවේද? පංච උපාදානස්කන්ධයන් විදර්ශනා කරන්නට, ඒ දුකක් බව අවබෝධ කරන්න, ඒ දුක හදන දේ ප්‍රහාණය කරන්න. දුක හදන්නේ මොකෙන්ද? තණ්හාවෙන් දුක හැදෙන්නේ. ඒක තමයි ප්‍රහාණය කරන්න තියෙන්නේ. මේ ජීවිතයේදීම දුක් අවසන් කරන්නට කියලා ඒ සිත ඉස්සර මේ මහාන ජීවිතයට යොමු කළේ නුඹ නොවේද? මේ සංස්කාර අනිත්‍ය වශයෙන්, ඒක සකස් වෙච්ච සියලු දේවල් ඔක්කොම අනිත්‍යයි. අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්,
ශුන්‍ය වශයෙන් මම කියලා දෙයක් නැහැ මෙතන. ගන්න දෙයක් නැහැ. ශුන්‍ය වශයෙන් අනාත්ම වශයෙන් ආත්මයක් නැති විදිහට. පීඩා වශයෙන් ඇත්තට මේක පීඩාවක්. වදයක් වශයෙන් විදර්ශනා කරන්නට කියලා. මනසේ හැසිරෙන කෙලෙස් වළක්වන්නට කියලා. ඒ සිත ඉස්සරම මේ මහන ජීවිතයට යොමු කළේ නුඹ නොවේද? හිස මුඩු කරගෙන අවලස්සන වෙන්න කීවා. හිස මුඩු කරගන්නේ ඇයි? අවලස්සන වෙන්න. පාත්‍රයක් අතට ගන්නට කීවා. පාත්‍රයක් අතට ගන්න ලස්සන කතාවක් කියනවා. මොකද හොඳට අහගෙන ඉන්න. සසර දුකින් සාපලද්දෙක් වගේ භික්ෂූන් අතරට යන්න කීවා. පාත්‍රය අරගෙන හිඟා කණ්ඩ යන්නේ සාපේ ලැබිලා. මොන සාපේද? සසර සාපේ පතිත වෙච්ච එකෙන් නිදහස් වෙන්න කියලා හිඟා කණ්ඩ එන්නේ ශාසනයට. සසර සාපේ පතිත වෙලා අලුතෙන් පතිත වෙන්න දෙයක් අය නෑ. පතිත වෙච්ච සසර සාපේ නිදහස් වෙන්න තමයි හිඟා කණ්ඩ එන්නේ. කවුරු ළඟටද? ශාසනයට. ශාසනයට එන්නේ හිඟා කකා හරි මම මේක කරනවා කියලා. අන්න බලන්න. හරි අහිංසක සිතුවිල්ල. මහා ඉසිවර ශාස්ත්‍රුන් වහන්සේගේ වචනයට අනුව ජීවත් වෙන්න කිව්වා. කාගේ වචනයට අනුවද? බුදුරජාණන් වහන්සේගේ වචනේ. ඍෂිවරයාණන් අතර අග්‍ර මහරිෂි බුදුරජාණන් වහන්සේ. ඒ සිත ඉස්සර මේ මහාන ජීවිතයට යොමු කළේ නුඹ නොවේද? සිත සම්වර කරගන්නට කීවා. හිත සම්වර කරගන්නට කීවා. පිණ්ඩපාතේ වඩිනකොට දායක පවුල් ගැන කාමයන් ගැන මනසින් ඇලෙන්න එපා කිව්වා. දැන් දානට එනකොට දායක පවුල් ගැන ඊළඟට ආයෙ මොනවාද? කාමයන් ගැන මනසින් ඇලෙන්න එපා කිව්වා. පොහෝ දවසේ පෑයූ පුන්සඳ වගේ ඉන්න කීවා. ඒ කියන්නේ පොයේ දවසට පුන්සඳ පායනවා. ඒ හඳ හැමදාම එනවා. හැමදාම අලුත් වෙලා දෙන්නේ නැද්ද? හැමදාම එක්ක අඩු වෙලා වැඩි වෙලා. හැමදාම අලුත් හඳ. හඳ එනකොට කාටවත් හඳ ඇද බැඳ තියාගන්න පුළුවන්ද? කවදාවත් බෑ. පොඩ්ඩක් අප්‍රමාද කරන්න පුළුවන්ද? බෑ. හඳ ඉන්නේ ඈති. හැබැයි කාටවත් ආලෝකේ නොලබා තිබෙයිද? නැත්නම් මෙයාට දෙනවා මෙයාට දෙන්නේ කියලා බෙදුම් වාදයක් තියෙයිද? හඳ එහෙම එකක් නෑ. හඳ හැමදාම ආලෝකේ තීගන යනවා. අඩු වැඩි වශයෙන් හැමෝට මේක සමානව. දවස් කියන්නේ අද දුන්නු හඳ හිත වෙන විදිහකට දෙන්නේ. හැමදාම හඳේ කාර්යය ඉෂ්ට කරගෙන යනවා. ඒ වගේ තමයි කිසි කෙනෙකුට ඇලෙන්නේ නැතුව ආලෝකමත් වෙලා හැමෝටම එක වගේ හඳ වැඩ ඉන්න. හඳ වගේ වැඩ ඉන්න කිව්වා භික්ෂුවට. පොයේ දවසේ පෑවූ පුන්සඳ වගේ එන්න කිව්වා. ඒ සිත ඉස්සරම මේ මහාන ජීවිතයට යොමු කළේ නුඹ නොවේද? වනාන්තරේ නවතින්න කීවා. වනාන්තරේ නවතින්න කීවා. පිණ්ඩපාතෙන් ජීවත් වෙන්න කීවා. අමු සොහොනේ වාසය කරන්න කීවා. බලන්න. අමු සොහොනට යන්නේ ඇයි? සුන්දර රූප බලන්නද? නෑ. ජීවිතයේ යථාර්ථය අත්විඳින්න. මේකයි ඇත්ත කියලා බලා ගන්න. පාංශු කුල සිවුරු පොරව ගන්නට කිව්වා. කොහොමද මිනියට ඔතපු රෙද්ද අරගෙන සිවුර හදලා ඒක පොරගුණ ඉන්නවා කියලා ඒ සිතුවිල්ල මිතන්න බලන්න අපිට පුළුවන්. යමෙකුට ඒක කරන්න පුළුවන්ද කියලා. ඒක කරන්න පුළුවන් නම් යා ශ්‍රේෂ්ඨයි. නිදානෝගෙන භාවනා කරන්නට කීවා. බලන්න. නිදානෝගෙන භාවනා කරන්නට කීවා. හැමතිස්සෙම දුතාංග රකින්න කැමති වෙන්න කීවා. හැමතිස්සෙම දුතාංග කඩා ගන්න නැතුව දුතාංග කඩා ගන්න නැති මොකටද? peer කෑල්ලකට. ඊළඟට apple කෑල්ලකට. ටොපි එකට, චොක්ලට් එකකට, කිරි එකකට දුතාංග කඩා ගන්න එපා කිව්වා. දුතාංගය කියන එක රැක ගන්න කිව්වා. දුතාංග රකින්න කැමති වෙන්න කිව්වා. ඒ සිත ඉස්සරම මේ මහාන ජීවිතයට යොමු කළේ නුඹ නොවේද? ඒ සිත ගෙඩි කැමති කෙනෙක් ලවා ගස් හිටව ගන්නවා. ඒකේ අර්ථය මට කියන්න බලන්න පුළුවන්. ඊට පස්සේ ඒ ගස් මුලින්මයි කපලා දාන්න කැමති වෙන්නේ. නුඹත් ඒ වගේ කෙනෙක්. අනිත්‍ය වූ සැලෙන්නා වූ සංසාරයටද
නුඹ මාව මේ යොදවන්න හදන්නේ. ගෙඩි කැමතිව ගහක් හිටවනවා. ගෙඩි හැදෙන්න ඉස්සලා ගහ උදුරලා විසි කරනවා. ඒ වගේ දෙයක් තමයි උඹ දැන් අද මට කරන්න හදන්නේ. මොකද්ද? සිවුරු අරින්න හිත කියනවා. සිවුරු ඇල්ල ගෙදර යනවා. පැවිදි වෙන්න කියලා පැවිදි ඵලේ නෙවා ගන්න ඉස්සලා රහත් වෙන්න ඉස්සලා දැන් සිවුරු අරින්න කියනවා. දැන් තේරුණානේ දෙන සිවුරු අරින්න හිතවිල්ල ඇවිල්ලාද නැද්ද? ටික දවසක් යනකොට සිවුරු අරින්න හිතවිල්ල ඇවිල්ලා. ඒ කියන්නේ ගෙඩි කැමති කෙනෙක් ලව ගස් හිටව ගන්නවා. දැන් ගහක් හිටෙව්වා. ගෙඩි කැමතිවනේ හිටෙව්වේ. ඊට පස්සේ ගස් මුලින්මයි කපලා දාන්න කැමති. අරක මුලින්ම සිඳින්න හදනවා ගහ කපා. මේවා වෙන්නේ. ගෙඩි හැදෙන්නත් ඉස්සෙල්ලා. නුඹත් ඒ වගේ කෙනෙක්. අනිත්‍ය වූ සැරෙන්නා වූ සංසාරයටද මම ආයෙත් යොදවන්න හදන්නේ. කොහොමද මම මේ ආරයන් හදන්නේ? ඒ රූප රහිත හිත. උඹට රූපයක් නෑ. නුඹට දුර ගමන් තියෙන. හැබැයි නුඹට දුර ගමන් තියෙනවා. තනියම ඇවිදිනවා. හිත දෙකක් එකට වෙලා යන්නේ නෑනේ. තනියම තමයි රෝන්දේ යන්නේ. ඒ වුණාට මීට පස්සේ මන් නුඹේ වචනට අවනත වෙන්නේ නෑ. අන්න දැන් වීරිය පිටව ගන්න විදිය. මං ආයි උඹේ වචනට අවනත වෙන්නේ සිහිය පිටව ගන්නවා. කාමයන් කියන්නේ දුක් ගොඩක්. සිහිය පිටවගෙන බලනවා කාමයන් කියන්නේ දුක් ගොඩක්. හරිම කටුකයි. ඒවත් විඳින්න යනකොට විශාල කටුක දේවල් සිද්ධ වෙනවා. කටුක දේවල් එක තමයි එක වෙන්නේ. කටුවයින්නවා වගේ. ලෝකෙන් අහන්න දකින්න ලැබෙන දේවල් එක. ඒකේ ආදීනව ඒ සියල්ල දේවල් කටුවයින්නවා වගේ ඊට පස්සේ. අර කත් විඳින්න යද්දි. මහා භයානක දෙයක්. ඒ වගේම මේක භයානකයි. කොයි පැත්තට හැරෙයිද? දන්නේ නැහැ. මම නම් මුහුණ හරවගෙන යන්නේ නිවන තියෙන දිශාවට. මම නම් සතිපට්ඨානෙන් තමයි ඒ පැත්තට තමයි මුහුණ හරවන්නේ. කාමයන් දෙසට මුහුණවත් හරවන්නේ නැහැ. ඒ සිත මහාන උනේ වාසනාවක් නැතිව නෙවෙයි. ඉගෙන ගන්නෙත් නැතුව මේ රූපෙත් නැතුව මොකක්වත් නැතුව වාසනාවක් නැතුව අවාසනාව නිසාද පැවිදුනේ? ඒක නිසා නෙවෙයි. පිඬු සිඟා යන්න ලැජ්ජ නැතිකමටත් නෙවෙයි. හිඟා කන්න ලැජ්ජ නැතිකම. පිඬු සිඟා. ඒ කියන්නේ පිඬ කියන මොනවාද? බත් ඉල්ලගෙන යන්න ලැජ්ජ නැතිකම නිසා නෙවෙයි. එහෙම කම එකක් නිසා පැවිදුණා නෙවෙයි. චපල සිත නිසාත් නෙවෙයි. ඒ කියන්නේ ඕන ටිකක් පැවිදිලා ඉන්නවා. අය සිවුරුවත් අය වෙන එකක් කරන එහෙම එකක් හින්දාත් නෙවෙයි. ආණ්ඩුවෙන් දඬුවම් ලැබිලත් නෙවෙයි. ආණ්ඩුවෙන් දඬුවම් ලැබිලා ඒකෙන් බේරෙන්න හොරෙන් පැවිදි වෙන්නවත් නෙවෙයි. ජීවත් වෙන්න ක්‍රමයක් නැතිවත් නෙවෙයි. කන්න බොන්න නැති නිසාවත් නෙවෙයි. මන් නුඹේ වසඟයටපත් වෙන්නේ නැහැ කියලා ප්‍රතිඥා දීලා තමයි ආවේ කියනවා. මන් නුඹව දිනනවා කියලා ආවේ. හිතට යට වෙන්නේ නැහැ කියලා තමයි මේ ගමන ආවේ. අල්පේච්ඡකම කියලා කියන්නේ රහතුන් විසින් ප්‍රශංසා කළ දෙයක්. ආසා අඩු බව කියන්නේ රහතන් වහන්සේලා විසින් ප්‍රශංසා කරපු දෙයක්. දැන් උන් අල්පේච්ඡකමේ පිහිටනවා. ಗುಣමකුකම නැති කරනකොට දුක සංසිඳෙනවා. දුක සංසිඳෙන්න තියෙන ආසන්නම කාරණයක් මොකද්ද? අනුන්ගේ ಗುಣ මකන එක නැත කරන එක. අනුන්ගේ ගුණේ දකින්න තමයි කල්පනා කරන්නේ. අනුන්ගේ ගුණයක් දකින්න නම් දකින්නට කොහොමද? අනුකම්පා සිතින්. බේර ගන්න අදහසින්. නැතුව ගරහ කරන අදහසින් කිසි දවසක දකින්න එපා. කාගේවත්ම ගුණයක් කිසිම කෙනෙක්ගේ හතුරෙක් කියන අපිට හතුරුකම් කරන කෙනෙක්ගේ මේ අගුණයක්වත් දකින්න එපා. කොහොමද? ගරහ කරන අදහස. දකින්න බේර ගන්න අදහස. අනේ යක් බේරෙනව නම් හොඳයි කියලා. දකින්නව නම් අගුණයක්. නැත්තම් ගුණේම දකින්න. ඒ සිත ඉස්සරම මේ මහාන ජීවිතයට යොමු කරේ නුඹ නෙමෙයිද? එහෙනම් මේ ස්වාමීන් වහන්සේ තුළ තිබිලා තියෙන මොකද්ද? ඉන්න ස්වාමීන් වහන්සේලා අඩුව හොයන ගතිය. අන්න ඒක නැති කරපු ගමන් දුක සංසිඳෙන්න ගත්තා. එහෙනම් දුක් පීඩා මැද්ද ඉඳලා තියෙන එකයි සිවුරු වරින්න වෙලා තියෙන්නේ. අනුන්ගේ අගුණ කල්පනා කරගෙන ඉඳලා අර්ථය ඇවිල්ලා සිවුරු වරින්න වෙලා. එහෙනම් අන්න ඒක නැති කරලා අන්න ආයෙත් පැවිද්දට බැස ගන්නවා. ඉස්සරම මේ මහාන ජීවිතයට යොමු කරේ නුඹ නෙවෙයිද? නමුත් දැන් නුඹ ආයෙමත් පරණ පුරුද්දට වැටෙන්න හදන. පරණ පුරුද්දටයි වැටෙන්න හදන්නේ. එතකොට ගිහි ගෙදර ඉඳලා කරපු දෙයට ආයෙත් පැවිදි වෙලා වෙන ස්වරූපයකින් කරන්න දැන් ආයෙත් පටන් ගන්න හදනවා. හිත. පරිසරය ලස්සනට සකස් කරගන්න හදනවා හිතේ ස්වභාවය. හිතේ ස්වභාවය ඒක. එතකොට මුහුණුවර වෙනස්. පුරුද්ද එකයි. ඒ කියන්නේ සංසිද්ධිය වෙනස්. ඒ සංසිද්ධිය කියන්නේ අපි කියනකො මෙහෙම.
අපි කියමු කෑම සම්බන්ධව. නැත්නම් ඇඳුම සම්බන්ධව. කියන ඇඳුම සම්බන්ධ ඇඳුම් ගන්න ඉස්සරහ හරි කැමති කෙනෙක් ඉන්නවා. මෙහෙට ඇවිල්ලා හොයනවා. වටිනා සිවුරු හොයනවා. අමුතු විදිහේ සිවුරු හොයනවා. ඒතර අරක එකයි. සංසිද්ධිය වෙනස්. නමුත් කියන්නේ මේ කියන්නේ ස්වરૂපේ ඒ කියන්නේ එකම කෙලෙසේ. නමුත් සිද්ධාමේ පොඩි වෙනසක් තියෙනවා. එකම කෙලෙසේ සිද්ධාමේ පොඩි වෙනසක් තියෙනවා එච්චරයි. ඒතර පරණ පුරුද්ද හැම එකටම ගලප ගන්න පුළුවන්. ඒ පරණ පුරුද්ද ආයෙත් තියෙනවද කියලා බලන්න. හැම එකටම ගලප ගන්න පුළුවන්ද බැරිද? පුළුවන්. අවිද්‍යාව, තණ්හාව, ප්‍රිය අප්‍රිය දේවල්, සුන්දර රූප, සැප විඳීම, සිත් කලු කාම මේවා ඔක්කොම මම වමනි කළා. වමනේ දාපු දෙයක් ආයෙත් ගිලින්ට මට ඕන කමක් නැහැ. දැන් වමනේ දාපු දේවල් කනවද කවුරුවත්? ශ්‍රේෂ්ඨ කිසි කෙනෙක් කන්නේ බල්ලු ඇරෙන්නේ. නීච සත්තු විතරයි වමනේ. ඒ කියන්නේ අයින් කරපු දේවල් ආයෙත් ගන්නෙ නීච සත්තු. ශ්‍රේෂ්ඨ කෙනෙක් ආයෙ ගන්නෙ නැහැ. ඒ සිත මං හැම තැනකදීම කලේ නුඹ කියපු දේ. ඒ නිසා බොහෝ ಜಾතිවල මං නුඹව කේන්ති ගැසුවේ නැහැ. හිතට කී කරුණා. ඒ නිසා මං කී කරුණා. හිතට කී කරු කෙනා අකී කරු. ඒ නිසා ඒ හිත කේන්ති ගස්සන්නේ නැත්තම් ඒ අකී කරුයි. හිත කේන්ති ගස්සන්නේ කියන්නේ හිත කියන දේ කරනවා කියන එක. තරහ ගන්නවා කියන එක නෙවෙයි. හිතට කී කරුයි කියන අකී කරුයි. ධර්මයට අකී කරුයි. මන් තුලින්මයි නුඹ ඉපදුනේ. නුඹ ඉපදුනේ කවුරු තුලින්ද? මන් තුලින්. නුඹට කෙලෙහි ගුණයක් නැහැ. මන් තුලින් ඉපදිලා මාව විනාශ කරන්න හදනවා. මාත් උඹට කෙලෙහි ගුණයක් නැහැ. ඒ නිසා බොහෝ කලක් මුළුල්ලේ දුක්ඛිත සංසාරයට මාව කැඳවගෙන ආවේ නුඹයි. වෙන හිතක් නෙවෙයි මං මේ කැඳවගෙන ආවේ. උඹම තමයි මාව මේ කැඳවගෙන ආවේ. ඒ සිත එක් කලයක නුඹ නිසා මම බමුණෙක් වුණා. ඒක ඇත්ත. බමුණෙක් වුණා. නුඹ නිසා මම සිටුවරයෙක් වුණා. ඒකත් ඇත්ත කිව්වා. නුඹ නිසා මම රජ වුණා. නුඹ නිසා මම වෙලෙන්දෙක් වුණා. නුඹ නිසා මම දාසියෙකුත් වුණා. නුඹ නිසා මම දෙවියෙක් වුණා. නුඹ නිසා මම අසුර ලෝකෙටත් ගියා. නුඹ නිසා මම නිරේ ගියා හිත. උඹ නිසා මම නිරේ ගියා. වැඩි කාලයක් ගත කළා. නුඹ නිසා මම තිරිසන් ලෝකෙටත් ගියා. නුඹ නිසා මම ප්‍රේත ලෝකෙටත් ගියා. ඒ සිත නුඹ මේ ආයමත් ද්‍රෝහි වන්නේ මට නේද? මොහොතින් මොහොත මායාකාරී සුන්දර විදියට චිත්‍රමවල පෙන්වන්නේ මට නේද? නුඹ මාත් එක්ක ක්‍රීඩා කරන්න හදන්නේ පිස්සෙක් වගේ නේද? උඹට පිස්සුද? පිස්සෙක් වගේ නේද? මේ තරම් දේවල් නුඹ මට කරන්ද? මම නුඹට කරපු වරද මොකක්ද? උඹට මං කරපු වරද මොකක්ද? ඒ සිත නුඹ කැමති විදිහට කැමති තැන්වල හිතු මනාපයට ඇවිදගෙන ගියා. ඒත් අද මං හිතුවක්කාර හිත යෝනිසෝ මනසිකාරී නම් වූ හින්දුවෙන් দমনය කරනවා. කොහොමද দমনය කරන්න තියෙන්නේ? බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඒ අනුවම මෙනෙහි කිරීම. ඕක තමයි යෝනිසෝ මනසිකාරය කියන්නේ. නුවණින් මෙනෙහි කරනවා කියලා කරන්න තියෙන්නේ ඕක. ධර්මයට අනුවම නුවණ මෙනෙහි කරන එක. ඒක තමයි යෝනිසෝ මනසිකාරය කියන්නේ. යෝනිසෝ මනසිකාරයෙන් තමයි দমনය වෙන්නේ. මද කිපිච්ච ඇතෙක්ව හෙන්ඩුවෙන් দমনය කරනවා වගේ. ඇතා මද කිපිලා හැබැයි පොඩි හෙන්ඩුවෙන් দমনය කරනවා. ඒක තමයි සිහියෙන් මේක කරන්න තියෙන්නේ. මගේ ශාස්ත්‍රුන් වහන්සේ මේ ලෝකේ මට පෙන්වා දුන්නේ අනිත්‍ය වශයෙන්. අන්න යෝනිසෝ මනසිකාරය උපදවන විදිය අනිත්‍යයි කියලා දකින්න එක. අස්තිර වශයෙන්, අසාර වශයෙන් ඒ සිත මාවේ බුදුසසුනට ඇතුළු කරපන්. ඒ තමයි දොරවල් ඇතුළු වෙන්න තියෙන බුදුසසුනට. අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි, අසාරයි, ශුන්‍යයි කිය බලන එක. ඒ බුදුසසුනට මාව ඇතුළු කරපන්. ඊතර වෙන්න කොහෙත්ම බැරි තරම් දුෂ්කර සංසාර සැඩ පහරින් මාව ඊතර කරපන්. ඒ සිත දැන් තිබෙන්නේ නුඹේ පැරණි සිත නෙවෙයි. ඒ ඉස්සර තිබු හිත නෙවෙයි දැන් තියෙන්නේ. දැන් නුඹට ඕන විදිහට මාව හසුරවන්න බෑ. මහා ඉසිවර බුදු සමිඳුන්ගේ ශාසනයේ මම මහාන වෙලා ඉන්නේ. මං මහාන වෙලා ඉන්නේ පුංචි කෙනෙක්ගේ ශාසනයක නෙවෙයි. ඒ නිසා මම වගේ අය විනාශයටපත් වෙන්නේ නැහැ. කඳු,
සාගර, ගංගා, මහ පොළොව ආදියක් මේ සතර දිසාවේ සතර අනු දිසාවේ උඩ යට හැම තැනකම සකස් වෙලා තියෙන ඔක්කොම දේවල් අනිත්‍යයි. තුන් භවයේම කෙලෙස් නිසා දුකින් යුක්තයි. ඒ සිත නුඹ සතුටින් ඉඳ හදන්නේ කොහෙ ගිහින්ද? හිතෙන් අහන්න. උඹ සතුටු වෙන්න හදන්නේ මොනවා කරලාද? කොහෙ ගිහින්ද? හිත කලබලයි නම් ඔබ සතුටු වෙන්න හදන්නේ කොහෙ ගිහින්ද? මොනවා කරලාද? උත්තර නැහැ. ඒ සිත මන් දැන් දැඩි වීදියට වීරිය පිහිටුවගෙන ඉන්නේ. හොඳට වීරිය පිහිටුව ගන්න ඕනේ. දැන් නුඹ මට මොනවා කරන්නද? මං හොඳට වීරිය පිහිටුව ගත්තොත් උඹ මට මොනවා කරන්නද? ඒ සිත දැන් ඉතින් නුඹේ වසඟේ මාව පවත්වන්න බෑ. නුඹේ වසඟේ මං අය පවත්වන්න බෑ. දෙපැත්තෙම කටවල් තියෙන අසුචි පුරපු මල්ලක් කවදාවත් අල්ලන්ට කැමති වෙන්නේ නැහැ. දොරටු 9කින් අසුචි වෑහෙන ඒ බඳු ශරීරයට නිඳා වේවා. එන රාගය ඇති වෙලා තිබිලා තියෙනවද නැද්ද? ඒකනේ මේ හිත පිටුවක් ගද්දී අර කාවේ. දොරටු 9කින් අසුචි කක්ක වැක්කිරෙන කුණු ගඳ ගහන ඒවා වැක්කිරෙන ඒ මල්ලට නිඳා වේවා ශරීරයට. ඒ සිත දැන් ඔන්න ඒ විදිහට කය දැක්කට පස්සේ සරි වනාන්තරය දකින්න විදිහ වල්ලූරෝ මුව පැටව ඇවිද ඇවිද යන කඳු බෑවුන් තියෙන කඳු මුදුන් තියෙන ස්වභාවයෙන්ම ලස්සන අලුත් වැස්සෙන් තෙත බරිත වෙච්චි වනාන්තරයේ ගල්ලෙනකටයි දැන් නුඹාවේ. දැන් ඔබ ඒ ගැන සතුටු වෙයා. දැන් මේ කුටියකට ආපු එක ගැන දැන් ඔබ සතුටු වෙයා. තද නිල් පාට බෙල්ලක් තියෙන සුන්දර සිල් තියෙන ලස්සන පිල් කඟබක් තියෙන විසිතුරු පියාපත් තියෙන කුරුල්ලෝ జాතියක් තමයි මොනරු කියන්නේ. ආකාශේ ගොරවනකොට ඒ මොනරු නාද කරනවා. ඒ සිත වනාන්තරේ කුටියක භාවනා කරන නුඹ දැන් ඒ ගැන සතුටු වෙනවා. වැස්ස කාලෙට තනකොළ වැවෙනවා බලන්න හරි අහිංසකකම. අඟල් 4ක් වගේ උසට. අඟල් 4ක් වගේ උසට. මහ වනයේ මල් පිපෙනවා වලාකුළු වගේ. ওই කලවැල් වල මල් පිපෙනවා සුදු පාටට වලාකුළු වගේ. එතකොට ඒ කඳු අතරේ බිම තමයි මම නිදාගන්නේ. අර තනකොළ උඩ සිවුර එල්ලා ඒ උඩ තමයි නිදාගන්නේ. ඒ නිල් තන බිම අලුත් යහනක් වගේ හරි මෘදුයි. බිම නිදාගෙන සැපසේ ඉන්නවා. කෙලෙස් නැහැ. කෙලෙස් බරිත නැති නිසා බිම නිදාගෙන පවා සැපසේ ඉන්නවා. ධනවත් පුරුෂයෙක් කීකරු සේවකයෙක් තියා ගන්නවා වගේ මන් ඔබව දමනය කරනවා. ධනවත් පුරුෂයෙක් කීකරු සේවකයෙක් සල්ලි දීලා හරි කීකරු සේවකයෙක් තියා ගන්නවා වගේ තමයි මම ඔබ දමනය කරන. උඹට ධර්මයේ දීලා සිව්පසේට මොනවා හරි ලැබුණොත් මට ඇති. මට මොනවා ලැබුණොත් ඇති. ආයෙ හොයන්නේ නෑ. මට කම්මැලිකමක් නෑ. දැන් මට කම්මැලිකමක් නෑ. බලල් හමක් හොඳට පදම් කරනවා වගේ මන් ඔබ නිවනට සුදුස්සෙක් කරනවා. පූසෙක්ගේ හමක් අරගෙන හොඳට පදම් කර ගන්නවා වගේ මන් ඔබ අය බරබර හඬ ඇහෙන්නේ නේ. පූසගේ හම ගොඩක් සියුම් හමක්. ඒක පදම් කරලා ගත්තට පස්සේ පස්සේ මෙදුර පස්සේ සද්ද නැහැ. ආන්ගේ වගේ මන් ඔබ පදම් කරනවා නිවන සුදුස්සෙක් කරනවා. ධනවත් පුරුෂයෙක් කීකරු සේවකයෙක් තියා ගන්නවා වගේ මන් ඔබ දමනය කරනවා. සිව්පසේට මොනවා හරි ලැබුණොත් මට ඇති. මද කිපුණු ඇතෙක් දමනය කරන දක්ෂ ඇත්ගොවෙක් වගේ මම වීරිය අරගෙන නුඹ දමනය කරනවා. ඒ සිත නුඹ හොඳට දමනය වුණා. ඍජු ගති තියෙන උතුම් හස්ති රාජේ දමනය වුණා වගේ අසුන් දමනය කරනා වගේ මටත් ඒ සුන්දර නිවන් මගේ ගමන් කරන්නට පුළුවන් වුණා. හැමදාමත් ඒ නිවන් මගේ ගමන් කළේ හිත රැකගත් උතුමන් විතරයි. ඒ සිත ඇත් රජෙක් ධම්වලෙන් කණුවක බඳිනා වගේ මන් ඔබ භාවනා අරමුණේ බැඳලායි තියෙන්නේ.
ඇතා කණුවේ බැන්දොත් ඒ වටා විතරයි. ආයෙ එතනින් හරි සැරිසරන්න බෑ. ඒ වගේ තමයි භාවනා අරමුණේ නිතර මං ඉන්නේ කියනවා. ඊතා හොඳට සිය පිහිටුවගෙන හොඳින් රැකගෙන හොඳින් හසුරුවලා මේ හිත හදාගත්ත නිසා හැම භවෙම නිදහස් වුණා. ඉන්ද්‍රයන්ගෙන් අරමුණු ලැබෙනකොට ඒ ඔස්සේමයි නොමග යන්නේ. නොමග යන්නේ අරමුණු වෙනකොට. එතකොට ප්‍රඥාවෙන් ඒ නොමග වනසලා දැම්මා. නොමග වනසලා දැම්මේ කොහමද? ප්‍රඥාවෙන්. ඕක හොඳ නෑ. මෙහෙට ඕක හොඳ නෑ මේකයි ඔබට ගැලපෙන්නේ කියලා තමයි ප්‍රඥාවෙන් වෙනසුවේ. භාවනාවෙන් හිත සුමගට ගත්තා. භාවනා කර අන්න හොඳ සුමගට ගත්තා. බණ භාවනා කර තමයි අරිෂ්ඨාංග මාර්ගයට ගත්තේ. මේ සසර දුකේ ඇතිවීම නැතිවීම දැකලා ඒ නිදහස් වුණ ඇතිවීම නැතිවීම කියන අනිත්‍ය දැකලා ඒ නිදහස් වුණ බුදු සමිඳුන්ගේ දායාදේ ලැබුණු කෙනෙක් වන්න. බුදුරජාණන් වහන්සේගේ දායාද ලැබුණු කෙනෙක් වන්න. ඒ සිත මම වසඟ වෙලා හිටියේ මේ විදිහට අසුබ දේ දැක්කේ සුබ විදිහට. අසුචි පිණ්ඩය දැක්කේ කෑල්ල විදිහට. අම්මේ කොහොමද කෑල්ල කියලා හිතුවේ. නමුත් අසුචි පිඩ. අසුචි පිණ්ඩය. අසුචි මල්ල නවද්වාරෙන් ගලනවා එක දිගට. කිහිලි උස්සන්න බෑ දාඩිය ගඳ. කට අරින්න බෑ කෙල ගඳ. හුස්ම ගන්න බෑ ඇතුලේ තියෙන සීනි ගඳ. පිටිපස්සේ ඒවා විවර වෙන්න බෑ පඩ ගඳ. ඉන්ද්‍රයන්ගෙන් අරමුණු ලැබෙනකොට ඒ ඔස්සේමයි සිත නොමග යන්නේ. එතකොට ඒ සිත මම මසක වෙලා හිටියේ මේ අසුබ දේ දැක්කේ සුබ විදියට. අනිත්‍ය දේ දැක්කේ නිට්ටි විදියට. දුක දැක්කේ සැප විදියට. හිත විසින් මාව නොමග යවුවේ ගමේ ගොඩේ මන්ද බුද්ධික මෝඩ කොල්ලෙක් නොමග යවනවා වගේ. කොහොමද? ආම්පුතේ හඳ තියෙනවා අම්බිලි මාමා. අනේ ආම්පුතේ අම්බිලි මාමා ඇවිල්ලා ඉන්න කිරි පැණි ගෙනන්තේ. කොල්ල හැමදාම බලන් ඉන්නවා කිරි පැණි ගෙනන්තේ. කවදාවත් ලැබෙන්නේ නැහැ. මේ විදිහට තමයි හිත නොමග යවුවේ. එහෙත් දැන් සියලු භව බන්ධන නැති කළ මහා මුනිදුන් බැසුරු කරන්නේ. දැන් ඇසුරු කරන්නේ මහා මුනි රජු. ඒ සිත මේ සුන්දර වනාන්තරේ වැහි වලාකුළු වලින් ලස්සන වුණු කඳු වලල්ලේ නිදහසේ ඇවිදගෙන යන මුවෙක් වගේ මමත් දැන් අවුලක් නැති සිතින් මේ කඳු වලල්ලට වෙලා ඉන්නවා. ඒ සිත නුඹ පෙරදුණු බවට මට කිසිම සැකයක් නැහැ. රාග දේශ මොහ සියල්ල ඉවත් වෙලා දැන් ධානයකින් විතරක් යට කෙලෙස් යටපත් කරගෙන ඉන්නක් නෙවෙයි තියෙන්නේ. හින්දා මට සැක නැහැ දැන්. ඒ සිත යම් ඔනවාද කරනවා. යම් ස්ත්‍රියක් හෝ යම් පුරුෂයෙක් හෝ නුඹේ කැමැත්තට අහු වෙලා ගියොත්. නුඹේ කැමැත්තට අහු වෙලා ගියොත්. වසඟ වුණොත්. කාම සැපේ අනුභව කරන්න ගියොත්. ඒගොල්ලෝ ඔක්කොම අවිද්‍යාව ඇතුළටම ඇතුල් වෙනවා. ඒගොල්ලෝ ඔක්කොම මායාවේ වසඟයට යනවා. ඒ හැමෝම මායාවේ වසඟයට යනවා. යලි යලි උපදින්න කැමති හැම කෙනෙක්ම හැම දිනෙකම නුඹගේ ගෝලිය තමයි. මේ වනාහි තාල කුටනන් රහත් මුනිදුන් වදාළ ගාථාවන්. ඒ නිසා සිතේ වසඟයට නොයා සිත ජය ගන්න මේ ශ්‍රමණ ජීවිතයේ අර්ථය සාක්ෂාත් කරන්න උතුම් අරහත්ත්වයටපත් වෙන්න වාසනාව උදා වේවා.